ජේසුපීටයි. ඇත්තටම ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වීම මානව ජීවිතය ගැන උනන්දුවක් දැක්වීමක්. ඒ වගේම ඉතිහාසය ගැන අවංක සහ අව්‍යාජ කුතුහලයක් දැක්වීම එක්තරා විදිහකින් දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැන ගැඹුරු කුතුහලයක් දැක්වීම. මානවයා අතින් සිදුවන වැරදි සහ ඒ වගේම සමහරක් වෙලාවට විනාශකාරී තීරණ, ඒ වගේම පටු අදහස් උදහස් වල පැතිරීම යනාදී ක්‍රියාවලියන් තුල දෙවියන් වහන්සේගේ ඊටාම සියුම් ඒ වගේම ගැඹුරු ක්‍රියාවලියකුත් තියෙනවා. ඒතර ඉතිහාසයේ අපි ගැඹුරින් හදාරනකොට අපිට තේරෙනවා දෙවියන් වහන්සේත් කොහොමද ඉතිහාසය තුල ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ අපිට අපගේ තීරණ මොන ආකාරයෙන් ගත යුතුද කියන එකට උන්වහන්සේ ඉඟි සපයනවා බොහොම සියුම් විදිහට. එතකොට දෙවියන් වහන්සේ ඉතිහාසය තුල ක්‍රියාත්මක වන දෙවි කෙනෙක්. මානවයා අතින් කොතරම් වැරදි සහගත දේවල් සිදු වුණත් සම්පූර්ණයෙන්ම මේ මානව ඉතිහාසයේ විනාශය කරා යන්න උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. දැන් ওই කාරණාව බොහොම හොඳට පිළිඹුවන යුගයක් තමයි 19 වන සතවර්ෂයේ සිදු වුණු මේ මහා සිද්ධීන්, මේ මහා චින්තනයන් සහ එයට කතෝලික සභාව ප්‍රතිචාර දක්වපු ආකාරය අපි සියුම්ව විග්‍රහ කරනකොට මේ කාරණාව ඉතා පැහැදිලියි. ඒ ඔස්සේම යමින් අපි තවදුරටත් මේ 19 වන සතවර්ෂය ගැන, එහෙම නැත්නම් 1800 ගණන් වල සිදු වුණු මේ මහා පෙරලි පිළිබඳව තවත් ආකාරයක සමතුලිත අවබෝධයක් ලබා ගැනීම තමයි අපේ සාකච්ඡාවේ පරමාර්ථය. ඒ සඳහා අද අපට සුපුරුදු පරිදි මාර්ගෝපදේශනය ලබා දීමට අප සමග පැමිණ සිටිනවා ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමා. සභා ඉතිහාසය වගේම සමාජ මානව විද්‍යාව, සමාජ හා සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව විශාරදවරයෙක් එතුමා. ඒ වගේම අප සමග සිටිනවා ගරු ෂෙරෝන් ඩයස් පියතුමා. සභා ඉතිහාසය ඒ වගේම ක්‍රිස්තියානි චින්තකයන් පිළිබඳව විශාරදවරයෙක්, විද්‍යාර්ථියෙක්. අපි එතුමන්ලාව ඊටාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජෙසුපිහිටයි ඔබතුමන්ලට. පසුගිය සාකච්ඡාවේදී අපි අවධානය යොමු කරා, ඔබට මතක ඇති, කොහොමද 18 වන 19 වන සතවර්ෂවල, ඒ කියන්නේ 1700 ගණන් වල සහ 1800 ගණන් වල සමාජ ආර්ථික දේශපාලන ඒ වගේම දේවධාර්මික දාර්ශනික චින්තනය හැලහැප්පීම් සඳහා බලපාන ලද ඓතිහාසික ක්‍රියාවලියන්, ඒ වගේම ඓතිහාසික බලවේග කොහොමද ක්‍රියාත්මක වුණේ කියන එක. ඒතර ඒ යුගයේම තව සන්ධිස්ථානයක් වන 1869ත් 1870ත් යන වසර අතර සිදු වුණු ඒ පළමුවන වතිකාන මන්ත්‍රණ සභාවට කොහොමද මාර්ගය සකස් වුණේ කියන එක සහ ඒ මන්ත්‍රණ සභාවේ වැදගත් තීරණ මොනවාද කියන එක අපි වැදගත් තේරුම් ගැනීම. දැන් මෙන්න මේ කාරණාව අපි සඳහන් කරන්න කැමති. මන්ත්‍රණ සභාවකට සභාව දාන නම ඒ මන්ත්‍රණ සභාව පවත්වුණු ස්ථානයේ නමයි. තර පළවන වතිකාන මන්ත්‍රණ සභාව කියන්නේ එය පැවැත්වුවේ වතිකාන නගරයේ. ඒ වගේම අපි ගත්තොත් ජෙරුසලම් මන්ත්‍රණ සභාව කියලා, එහෙම නැත්නම් එපීස මන්ත්‍රණ සභාව කියන්නේ එපීස කියන නගරයේ තිබුණේ. නැත්නම් ජෙරුසලමේ තිබුණේ. එහෙම නැත්නම් ෆ්ලොරන්ස් වල තිබුණේ. ඒ ස්ථානයේ නම තමයි සාමාන්‍යයෙන් ඒ ජගත් මන්ත්‍රණ සභාවට සභාව භාවිතා කරන්නේ. ඒක මුල ඉඳලම තිබුණු සම්ප්‍රදායක්. එතකොට පියතුමෙනි, අපිට මේ ඓතිහාසික පසුබිම තුල මේ මන්ත්‍රණ සභාවේ වැදගත්කම විග්‍රහ කරලා දෙන්න පුළුවන්ද? අපි කියමු මන්ත්‍රණ සභාව පවත්වන්න යෝජනා කළේ සහ මත කළේ
9 වෙනි පියුස් පාප්තුමන් විසින්. ඒ වගේම එතුමන්ගේ පාප්දූරයේ දරූ කාලයත් අපි ඉහතදී සාකච්ඡා කළා. ඊටාම දීර්ඝ එකක්. අවුරුදු 32ක කාලයක්. ඒතර ඒක නිසා මේක මේ ඉබේම ආපු දෙයක් නෙමෙයි, ක්‍රමානුකූලව ගොඩනැගුණු දෙයක්. දැන් අපි කිමුකෝ මුල ඉඳලම ගත්තොත් එහෙම සුද්ධෝ රෝම අධිරාජ්‍ය සමග පාප්තුමන්ලන්ට විශාල බලයක් තිබුණා නේද? අධිරාජවරුන් අභිෂේක කළේ පාප්තුමන් විසින්. ඒ වගේම කවුද පත් කරන්න කියන එකෙන් පස්සේ තීරණය කළේ පාප්තුමන් විසින්. ඒතර මේ වගේ සතවර්ෂ ගණනාවක් තිස්සේ පාප්තුමන්ලට විශාල බලයක් තිබුණා. ඒ වගේම ඊපස්සේ මේ බල අපි දන්නවා අධිරාජ්‍යයයි පාප්තුමන් අතර ගැටුම කවුද බලවතා වෙන්නේ කියන එක. නමුත් ක්‍රමානුකූලව අපිට පේනවා මේ රාජ්‍ය බලය කියන එක අඩු වීගෙන යනවා. ඒක සමේ ආධ්‍යාත්මික බලය කියන එක ඉහළට ගන්න උත්සාහ කරපු අවස්ථාවක් තියෙනවා. ඒක මේ කාලේ සිදු වෙමින් තිබුණා. මොකද රාජ්‍ය බලය දැන් ක්‍රමයෙන් දැන් අඩු වෙලා. උදාහරණයක් අපි කියමු චාල්ස් රජතුමන් ඊට සතවර්ෂ එකමාරකට ඉස්සෙල්ලා මෙන්න රෝමේ ඉතාලියේ විශාල කොටසක් භුක්ති විඳීමේ නේද? බුද්ධ කිරීම රෝමයට දීලා තිබුණා පාප් වහන්සේට. එතකොට ඒක රෝමයට පැවුරු දෙයක්. ඒක සැලකුවේ දැන් මේ පාප් වහන්සේගෙන් ලැබුණ මේ රාජ්‍යයෙන් ලැබුණ දෙයක්. සුද්දාසන ජනපති කිව්වේ ඒවයි. ඒකට පේනවා ඒකෙන් විශාල ආදායමක් ලැබුණා. ඒ නිසාම මෙන්න විකුත් අපි දන්නවා යුද්ධ ඇති වුණා ප්‍රාදේශීය රජවරුයි මේ රෝමේ පාප්තුමන් එක්ක. ඒතකොට ඒක නිසා සේනාවල් තියාගන්න සිදු වුණා. ඒතර පාප්තුමන් තුන්නේ යම්කිසි විදියකින් අර රෝම අධිරාජ්‍ය පැත්තකින් තිබ්බ සුදු රෝම අධිරාජ්‍ය තමන්ගේම යම්කිසි පාලන ප්‍රදේශයක රජතුමෙක් වගේ. එතකොට ආගමික නායකයා වගේම දේශපාලන නායකයෙකුත් තිබුණා. ඒතර මෙවැනි තත්ත්වයක් භුක්ති විඳ පාප්තුමන්. දැන් අපිට පේනවා ක්‍රමයෙන් මේ පාප්තුමන්ගේ මේ සුද්දාසන ජනපද නැති වුණා. අපි දන්නවා ඉතාලියට අවශ්‍ය වුණා ඉතාලිය එක්සත් කරන්න. ඉතාලිය කියන්නේ එක රටක් නෙමෙයි. නේද? ඉතාලිය කියන්නේ රටවල් රාශියක් කොටස් වලට බෙදලා තිබුණ එකක්. ඒතර ඕස්ට්‍රියාවත් ඇත්තෙම මුලදී ඒක විකුත් විදී කොටස් වලට සාඩීනියාව ඒවා වෙනම, නේපල්ස් හරිය වෙනම, නේද? වෙනීසිය මේ විදිය රෝමේ වෙනම. ඒතර රෝමේ කියන කොටස හරියට එක විශේෂ ප්‍රදේශයක් වගේ. ඒක රටක් නෙමෙයි. නමුත් දැන් අවශ්‍ය වෙලා තිබුණා මේ විප්ලවවාදී නූතන අදහස් දරුව අයට ඉතාලිය එක්සේසත් කරන්න. ඒක රාජ්‍ය බවට පත් කරන්න. දැන් ක්‍රමානුකූලව මේ කොටසින් කොටස අල්ලගත්තා නේද? නමුත් අල්ලගන්න තව තිබුණේ පාප් වංශය විසින් පාලනය කරපේ රෝමේ හරියයි වෙනීසිය හරියයි පමණයි ඉතුරුව තිබුණේ. නැත්නම් ඒක ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උන් දැනගත්ත හැරිබෝල් කියන නායකයා යටතේ නේද? උතුරු ඉතාලියේ වුණ හැරිබෝල් කියන නායකයා යටතේ මේ අල්ල ගැනීම සිදු වුණේ, මූලිකත්වය දුන්නේ. නමුත් උන් බය වුණා මේ අවසානයේ පාප් වංශයට අයිති කොටස අල්ල ගන්නට. මොකද අනිත් රටවල් ක්‍රිස්තියානි නිසා ක්‍රිස්තියානි රටවල් මේකට විරුද්ධ වෙයි කියලා. ඒතරත් පේනවා ක්‍රමානුකූලව පාප් වංශයට තියෙන ප්‍රදේශ අහිමි වෙලා. තියෙන ඉතිරිම සුළු කොටසක් දැන් නැති වෙන අවස්ථාවක් වෙයිලා තියෙන්නේ. ඒතර මේක මානසිකව බලපානවා දැන් මේක එතුමන් සැබෑ ලෙසම ලෞකික නායකයට වැඩිය ආධ්‍යාත්මික නායකයෙක් කියන එක. ඒතර ආධ්‍යාත්මික නායකයෙක් නම් ඒක කොටසකට නෙමේ මුළු ලෝකෙටම බලපාන්නේ. අපි අර කතා කරලා අල්ට්‍රාමොන්ටිනිසම් කියන්නේ කඳු වලින් එහා තරණය යන බලයක් තියෙනවා කියන පාප් වංශය. ඒ නිසා මේ ආධ්‍යාත්මික බලය කියන ක්‍රමානුකූලව වැඩි වර්ධනය වීමක් අපි දකින්න ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ පාප්තුමන්ට අපිකම් දීර්ඝ කාලයක් ඉන්න අතර මම කිව්වා එතුමන් දරුවේ අර ලිබරල්වාදී අදහස් නෙමෙයි. නමුත් මධ්‍යස්ථ අදහස් සභාව සියල්ල පාලනය කළ යුතුයි. සභාවට බලපෑම් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අබේන තාගමක අදහන්න අවසර නැහැ. එතකොට මේ විදිහේ යම් බලපෑම් තියෙද්දී එවැනි තත්වයක් මැද්දේ තමයි එතුමන් මේ තමගේ කාර්යය කරන්නේ. ඒ වගේමයි අපි කිව්වා එතුමන්ගේ කාලය අර සභාවෙත් විවිධ දේවල් සිදුනා නිර්මල පිරිසිඳීම ප්‍රකාශනපත් ධර්මතාවෙන් ප්‍රකාශ කළා පිළිගත් යුතු සත්‍යතාවයක් වශයෙන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ මෙන්න බලයේ තියෙන කෙනෙකුට පමණයි. ඒක අද නම් අපි දන්නවා රදුගුරුතුමන්ලා සමග එකතුව යම් දෙයක් ප්‍රකාශ කරනවා. නමුත් එදා පාප් වංශය තනිවම කළ ප්‍රකාශයක්. ඒතර එවැනි ප්‍රකාශයක් මෙන්න එතුමන් විසින් 1854 කරලත් තිබෙනවා. ඒතර ඒ නිසා එතුමන් ක්‍රමානුකූලව යම්කිසි ආගමික බලයක් තියෙන ආගමික වශයෙන් තනි බලයක් තියෙන පුද්ගලයෙක් කියන හැඟීම එතුමන්ට ඇතුළු වෙමින් තිබුණේ.
ඒ විතරකුත් නෙමෙයි එතුමන්ගේ අර තිබුණ ක්‍රියාකලාපය නිසා සභාවට දැක්වූ ලැබියාව, ඒ වගේම සභාව එකමුතු කරන්න නේද? රට ඒ වෙන දේවල් නිසා එතුමන්ට ජනප්‍රියම කෙනෙක් බවටත් පත් වුණා. කියනවා ලෝකේ ගොඩාක් තැන්වලින් රදගුරුවරු පූජි කර නෙමෙයි ගිහි ජනතාව දහස් ගණනෙන් එතුමන්ව බලන්න වන්දනා ගමන් ආවයි කියලා මෙන්න රෝමේට. ඒතර මේ සියල්ලම ක්‍රමානුකූලව ටිකෙන් ටික එතුමන්ව හැඩ ගැහුණා මෙවැනි මන්ත්‍රණ සභාවක් පවත්වන්නට ඕන පාපතුමන්ගේ බලය ප්‍රකාශ කරන්න කියලා. නමුත් කොතෙක් දුරට තමන්ගේ නොවර්ධන සුළුභාවය තිබෙනවයි කියන එක එතුමන් තුල තිබුණාද ඒක ප්‍රකාශ කරන්න එතුමන්ට උබනා වුණාද කියන එක කියන්න හරි අමාරුයි. නමුත් පිටිනුත් බලපෑම් තිබුණා. මෙන්න සභාවෙත් තිබුණා ඊටාම පාප වංශයට පක්ෂපාතී අය. සභාවට ලැබියාව දක්වපු අය. එවිනි අය මෙන්න කියන්න පටන් ගත්තා පාප වංශයට විශාල බලයක් තියෙනවා. එතුමන් පමණයි එකම නායකයා. එතුමන්ගේ බලය සභාව පුරා විහිදී යන දෙයක්. එතුමන් කියන දේ වර්ධින්න බෑ කියන අර විශ්වාසය සහ සදාචාරය පිළිබඳ නෙමෙයි සමහර ලාවට එතුමන්ගේ තිබුණ ජනප්‍රියත්වය නිසා එතුමන් කියන ඕනම දෙයක් හරි කියන තත්ත්වයට ක්‍රමයෙන් පත් වෙමින් තිබුණේ. ඒතර මේකට වඩාම උනන්දුව ගත්ත කෙනෙක් තමයි පාපවංශරත් වැඩිය එංගලන්තයේ කොහෙද වෙස්ට්මිනිස්ටර් වල මැනින් රදගුරුතුමන් නේද? එතුමන් මේක කෙසේ හෝ ඉෂ්ට කරගන්නට බලපෑමක් ඇති කළා. ඒතර මේ විදිහට අපිට පේනවා ක්‍රමානුකූලව ගොඩනැගිලා තමයි අවසානයේ මේ 1869 දී මන්සව පැවැත්වුවේ. ඒතර ඒකත් එකවරම නෙමෙයි. අපි කියමු එතුමන් ඉස්සලම් ප්‍රකාශ කළේ 1867 දී රදගුරුවරුන් විශාල පිරිසක් රෝමයට ආපු වෙලාවේ. එතුමන් මෙවැනි අදහසක් තියෙනවා කියලා කිව්වේ නමුත් අදහස දුන්නේ මොකක්ද? සභාව එක්සේතත් කරන්න, සභාවේ සදාචාරය ගැන කතා කරන්න, සභාවේ තියෙන බලය සහ සභාව එවැනි දේවල් කතා කරන්නටයි මේ මන්ත්‍ර සභාවක් කැඳවන්නේ කියන එකයි කිව්වේ. නමුත් ඒ කාලේ බලවත් උන්න එක පැවිදි නිකායක් අපි කියමු ජේසු නිකාය. ඒ අයගේ නීත්‍යානුකූල පුවත්පත වගින් චිවිටාස් කතෝලිකා මම හිතන්නේ නේද? ඒක මාර්ගෙන් කිව්වා මේකේ අවසාන අදහස ඇත්ත වශයෙන් මේ මන්ත්‍ර සභාව පැවැත්වීමේ රදගුරුතු පාපවංශයේ නොවර්ධනභාවය ප්‍රකාශ කරන්නටයි කියලා. මේක ටිකක් ඇවිලිලා ගියා. හැමතැනම ඇවිලුණා. එතකොට සමහරව විරුද්ධ වුණා, සමහරව පක්ෂපාතී වුණා. මෙවැනි පසුබිමක් මත තමයි මේක ක්‍රම පවත්වන්න දුන්නේ. ඒතොර ඒ වගේ අවසානයේ 1969 දී තුමන් 69 දී ප්‍රකාශ කළා දැන් මේක ස්ථිර ලෙසම පැවැත්වෙනවයි කියන එක. ඒතර මේ විදිහේ පසුබිමක් මත තමයි අවසානයේ මේ මන්ත්‍ර සභාව පළවෙනි වතිකාන මන්ත්‍ර සභාව 1869 දෙසැම්බර් මාසේ 8 වෙනිදා ආරම්භ කළේ. ඔව් මම හිතන්නේ පසුබිම වැදගත්. පළමුවන වතිකාන මන්ත්‍රණ සභාවේ අන්තර්ගතය තේරුම් ගැනීම සඳහා. ඊට පෙර අපි හැරෙන්ඩ කැමති ගරු ෂෙරොන් ඩයස්පියතුමා වෙතට ඔබතුමා කොහොමද ඔය වුණු සිද්ධීන් කියව ගන්න විග්‍රහ කරගන්නේ පළමුවන වතිකානු මන්ත්‍රණ සභාවේ හැන්දෑව වෙනකං වෙච්ච දේවල්. මං හිතනවා දැන් අර අපි ඔඩිස්ස කතා කළා වියෙන්නා සම්මේලනයේ කතා කළා ඒකෙන්ද අපි කිව්වා නැවතත් සභාව උත්සාහ කරනවා කියලා රාජාණ්ඩු ක්‍රමයට යන්නට කියලා. ඒතර ඒකේ ප්‍රතිඵලයකට අපි දකිනවා නැවත ක්‍රමක්‍රමයෙන් රාජාණ්ඩු ඇති වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි ඔය කතා කරන කාලයේ වෙද්දී ඉතාලිය ගත්තාම ඉතාලියේ රාජාණ්ඩු තමයි ක්‍රමයක් තිබුණේ. එතකොට ඉතාලියේ එක ජාතියක් ජීවත් වුණාට ඒකීය රාජ්‍යයක් නැත්නම් ඒකීය රටක් හැටියට නැත්නම් අපි කතා කරන විදිහේ අර සමූහ ආණ්ඩුවක් නෙමෙයි තිබුණේ. ඒතර ඒ කාලේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කියන විදිහට නේපල්ස් රාජ්‍යය කියලා එකක් තියෙනවා. ඒතර ඒකට අපි කතා කරන්නේ සිසිලි දූපත සහ නේපල් කියන මේ ප්‍රදේශය අයිති වෙනවා. ඊට සාපව අපි කතා කරන ඉතාලියේ මධ්‍ය ප්‍රදේශය ගැන කතා කරන රාජ්‍ය ගැන කතා කරනවා. ඒක තමයි පාප්පහාන්සලා අයිති වෙලා තිබිච්ච රෝමය අයිති වෙන්නේ. ඒත් එක්ක විතර සාපහු කතා කරන උතුරු රාජ්‍ය හැටියට ලොම්බාර්දියා ඒත් එක්කම වෙනිස් වගේ ප්‍රදේශයන් ඒකට අයිති වෙනවා. ඊට පස්සේ තවත් කතා කරනවා ඔස්ට්‍රියාවට අයිති තවත් රාජ්‍යයක් අයිති වෙනවා තියෙනවා සර්දේනියා සහ එතෙන්ට කිට්ටුව පියමොන්ට් කියන ඒ ප්‍රදේශات එකතු වෙලා. ඒතර මේ වගේ තමයි ඉතාලිය තිබුණේ. එතකොට මෙන්න මේ වගේ තමයි ඉතාලිය. ඒතර මේකෙත් අපි ගත්තාමත් අපි දකිනවා මේක ඇතුලේ තවත් බෙදීම් නැත්නම් රාජ්‍යයන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම පෙරූචා කියලා තියෙනවා. පෙරූචා එක්තරා විදිහක ප්‍රාදේශීය පාලනයක් කරතේ වෙනම තිබුණා.
ඒතර ඒ වගේ තමයි ඉතාලිය පැවතුනේ. ඒතර මේක තමයි අපි දකින්නේ ක්‍රමක්‍රමයෙන් ඔන්න එක්සේසත් කරන්නට ඒගොල්ලන් ආරම්භ කරලා තිබුණා අපි මේ කතා කරන කාලයේ වෙද්දී. ඒකෙන් අපි දකිනවා ක්‍රමක්‍රමයෙන් ඔය පියමොන්ට් කියන හරිය සර්දේඤ්ඤා ඒ පැත්ත හිටන් ඒ වටේ අපි ගත්තාම උතුරු ඉතාලිය ගත්තාම මේ ප්‍රදේශ ඔක්කොම ටික ක්‍රමක්‍රමයෙන් යටත් කර ගන්නවා. ඒ ප්‍රදේශ වල ඊට පස්සේ විශේෂයෙන් කතා කරනවා ඔය ගරිබාල්දි කියලා ප්‍රධාන හමුදාවේ හිටිය ප්‍රධානියෙක්. මේ ගරිබාල්දි කියන කෙනා තමයි ඔය ඒ නිසා ඔය යන හැමතැනම ගත්තාම හැමතැනම ප්‍රදේශවල මොකක් හරි පාරක් තියෙනවා නම් කරලා ගරිබාල්දිට නගේ නමෙන් පාරක් තියෙනවා. ඒ හේතුව තමයි ඔහු තමයි ප්‍රධානත්වය අරගෙන ඔය තැන්වල ගිහිල්ලා ඒ ප්‍රදේශ අල්ලගන්න ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔහොම ගිහලා ඊට පස්සේ අපි දකිනවා ක්‍රමක්‍රමයෙන් ඊට පස්සේ මේක අපි කතා කරන පළවෙනි වික්ටර් මැනුවල් කියන රජතුමාගේ කාලෙ වෙද්දී මේක තවත් ක්‍රමානුකූලව මේක අල්ලගන්නට සැලසුම් කරනවා. ඒතර ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඊට පස්සේ අපි දකින්නේ අවසානයේදී රෝමේ තමයි තියෙන්නේ. රෝමයේ තමයි එයාට තියෙන්නේ මේ ඒ කියන්නේ මධ්‍යම රාජ්‍ය තමයි අල්ලගන්න තියෙන්නේ. ඒතර මේ මධ්‍යම රාජ්‍ය හරියටම අල්ලගන්නේ පළවෙනි වතිකාන මන්ත්‍ර සභාව පවත්වමින් ඉද්දී. ඒතර ඒකෙන් පස්සේ තමයි අපි දකින්නේ. ඒතර ඒකත් එක්ක තමයි අවසාන අපි සාමාන්‍යයෙන් කතා කරන පළවෙනි වතිකාන මන්ත්‍ර සභාව අවසන් වුණේ නැහැ. අවසන් කරන්න සිද්ධ වුණා. අතරමැදදී ඒක නවත්තන්න සිදු වුණා. හේතුව තමයි අර වගේ මේ පළවෙනි වික්ටර් එමැනුවල්ගේ නායකත්වයෙන් මධ්‍යම ඉතාලිය අල්ලගෙන නැත්නම් රෝමේ අල්ලගත්තට පස්සේ ඊට පස්සේ අපි කතා කරනවා පාප් වහන්සේව වතිකානු හිරකාරයෙක් කළා කියලා කතා කරනවා. එතකොට මේ වෙද්දී අපි කතා කරන 1871 තමයි ප්‍රකාශයට පත් කරන්නේ මුළු ඉතාලියම එක්සේසත් කළා කියලා ප්‍රකාශයට පත් කරන්නේ. ඒතර මේ වගේ තමයි තිබිච්ච පසුබිම වෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපි කතා කරොත් මේ දේශපාලන පසුබිම මේ කාලේදී. අනිත් ඒ තමයි අපි දැන් ගත්තොත් එහෙම ඔය පළවෙනි වතිකාන මන්ත්‍ර සභාවට එද්දී අපි දැක්කා මේ කොයි වගේද සභාව තුල තිබිච්ච දේවල් කියලා. සභාව දැක්ක දෙයක් තමයි දැන් අපි ඔඩිසත් අපි කතා කළා කොයි වගේද සභාවට බලපාපු මතවාදයන් තිබුණේ කියන දේනේ. ඒතකොට අපි දකිනවා විශේෂයෙන්ම අර නව ලිබරල් මතවාදයන් ඒ කාලේ තියෙන ඒක සභාවට බලපානවා. ඒත් එක්කම අර ඇති වෙලා තිබිච්ච ගලීකන් වාදය සහ තවත් වෙනත් දේවල් හින්දා සභාවේ නායකත්වයට බලපෑම් සිද්ධ වෙලා තියෙනවා මේ කාලය වෙද්දී. ඒතර මේ අපි මේ කතා කරන විදිහට මේ මතවාදයන් ප්‍රතික්ෂේප කිරීමකට ලක් කරලා සභාවේ ඉගැන්වීම් ඉදිරිපත් කරන්නට සහ සභාවේ නායකත්වය ශක්තිමත් කරලා පාප් වහන්සේගේ ප්‍රධානත්වයේ තියෙන ඒ පිළිබඳව විශේෂයෙන්ම සභා ඉගැන්වීම ඒක අපි කතා කරනවා සභා නිල ඉගැන්වීමක් හැටියට ප්‍රකාශපත් කරන තමයි මූලික වුණා කියලා කතා කරන්නේ. මේ නිසා තමයි අපි කතා කරනවා විශේෂයෙන්ම පළවෙනි වතිකාන මන්ත්‍ර සභාව ආරම්භ වුණා කියලා. ඒතර අනිත් දේ තමයි අපි දැනගන්න අවශ්‍යයි පළවෙනි වතිකාන මන්ත්‍ර සභාව කියලා කියන්නේ අපේ වතිකාන මන්ත්‍රණ සභා ඉතිහාසය ගත්තාම මේකේ 20 වන ජගත් මන්ත්‍රණ සභාව 20 වන. ඒත් එක්ක අනිත් දේ තමයි අපි දකින්නට ඕන මේක වැදගත් වෙන්න හේතුව තමයි මීට පෙර පැවතිච්ච එක තමයි ත්‍රිදෙන්තින මන්ත්‍රණ සභාව 1545 දී. ඒ කියන්නේ අවුරුදු 300කින් පස්සේ තමයි අපිට මේ හම්බ වෙන්නේ මේ මන්ත්‍රණ සභාව. ඒතර ඒ කියන්නේ අවුරුදු 300ක වගේ කාලයක සිදුවෙච්ච ලොකු ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දකින්නේ මේ මන්ත්‍රණ සභාව. මොකද අපි ගත්තොත් එහෙම ඔය රෙප්‍රමාද ව්‍යාපාරයෙන් පස්සේ ත්‍රිදෙන්තින මන්ත්‍රණ සභාව පැවතුවාට පස්සේ ඊට පස්සේ ඇතිවෙච්ච ඒ සමාජයේ ඇතිවෙච්ච වෙනස්කම් සහ දියුණු ඒත් එක්ක මේ මතවාදයන් ඒ වගේ ඇති වෙද්දිත් අපි දකින අවුරුදු 300ක වගේ කාලයක් ගිහිල්ලා තමයි අවසානයේදී මේ මන්ත්‍රණ සභාව පවත්වන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මන්ත්‍රණ සභාව වැදගත් වෙනවා. ඒකෙදි සාකච්ඡා කරන්න තියෙන කරුණු බොහෝමයක් වෙනවා. නමුත් කියන විදිහට අපි අත්දැකිය විදිහට මේ හැම කරුණක්ම ඒ ආකාරයෙන් විසඳ ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අපිට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න අපි ඒකේ සිදුවෙච්ච දේවල් ගැන කතා කරද්දී. ඒ දාර්ශනික දේවධාර්මික විකසිත වීම පළමුවන වතිකාන මන්ත්‍රණ සභාවේ
ආරම්භයට වැදගත්. මොකද එතකොට තමයි මේ ගත්ත තීරණ සහ එහිදී සාකච්ඡාවට ලක්වුණු ප්‍රධාන කාරණාවන් මොනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ ඓතිහාසික පසුබිම තුල. එහෙමනම් දැන් මේ කෙටි කාලයක් තුල හෝ පවත්වන ලද පළමුවන වතිකාන මන්ත්‍රණ සභාවේ ගන්නා ලද ප්‍රධාන තීරණ මොනවද? මොන වගේ බලපෑමක් දේ තුලින් සිදු වුණේ? පියතුමනි. සැබවින්ම දැන් කිව්වා වගේ වසර 300කට පස්සේ මේ මන්ත්‍රණ සභාව නැවත පැවැත්වුණේ. නමුත් මේකට විරුද්ධ වුණ කීප දෙනෙක් වුණා. සභාවේ ප්‍රධාන කීප දෙනෙක්ම වුණා. නමුත් විරුද්ධ වෙන්න මූලිකම හේතුවක් වුණේ මන්ත්‍රණ සභාව පැවැත්වීමට වැඩිය මන්ත්‍රණ සභාව පවත්වපු කාලේ නුසුදුසුයි කියන අදහස. මොකද මුළු යුරෝපයේම අවුල් වෙලා තිබුණේ නේද? යුරෝපයේම අවුල් වෙලා. ඒතර ජර්මනියේ බිස්මාර්ක් යටතේ එතන ප්‍රශ්න තියෙනවා. ප්‍රංශයේ මෙතන ගැටුම් තියෙනවා. එතකොට ඒ ප්‍රිසියාවයි ජර්මනියේ බිස්මාර්ක් උන්නේ. ඒතර ප්‍රිසියාවයි ජර්මනි ප්‍රංශයයි අතර. එහෙන් ඕස්ට්‍රේලියාව එක ප්‍රශ්න. මෙතන රෝමේ අල්ල ගැනීමට ප්‍රශ්න තියෙනවා. ඒතකොට මේ මුළු යුරෝපයේම ගැටුම් සහිත තත්ත්වයක් තමයි තිබුණේ. ඒතර මෙවැනි තත්ත්වයක් යටතේ මන්ත්‍රණ සභාවක් තැබීම නුසුදුසුයි කියන එක තමයි බොහෝ අය ප්‍රකාශ කළේ. මොකද මුලදීම දැනගෙන උන්නේ නැහැ අත් වශයෙන් මොකද්ද කරන්න යන්නේ කියන එක. මේ පාපවංශයේ නොඅර්ථසුසුලභාවය කියන්න යනවා කියන එක. ඒක දැනගත්තට පස්සේ අර මං කිය ජේසුනිකායක ඒ උලංගි පුවත්පත එලි කළාට පස්සේ මේක තවත් අවුල් වුණා. ඒතර අපි කිව්වොත් ඉස්සෙල්ලා අපි කතා කළා ඩුපෙන්ලු කියන රදුගුරුතුමන් ගැන නිව් ඔලියන්සි. ඒතර එතුමන් කෙලින්ම කිව්වා මෙවැනි දේවල් පවත්වන්න මේක සුසු කාලයක් නෙමෙයි. මේක දැනට තියන්න එපා කියන අදහස එතුමන් කිව්වා. ඒ වගේමයි අපි කියමු අර එඩ්මන්ඩ් නේද ඉග්නෝ ඩොලින්ජර් කියන එක කියලා. එතුමන් විරුද්ධ වුණා. එතුමන් මුලදිමත් විරුද්ධ වුණා. අර වැරදි නිර්දේශ කරන සිලබස් කියන එකටත් විරුද්ධ වුණා. අපිට චින්තන නිදහස දෙන්න කියන එක. නමුත් ඒකත් ගන්නේ නැහැ. මෙතින්දිත් එතුමන් විරුද්ධ වෙලා අවසානයේ එතුමන් සභාව පවා අතර දැම්මා. ඒතර පැරිසියේ අගරදුගුරුතුමන් විරුද්ධ වුණා. මේ වගේ ප්‍රධාන තැන්වල රදුගුරු රහසයක් මේකට විරුද්ධ වුණා. මේක තියන්න එපා කියන එක. නේද? එතකොට අපි කියමු අපි පස්සේ කතා කරන්නේ කාඩිනල් නිව්මන් තුමන් ගැන. හෙන්රි නිව්මන් ඒ කාලේ ප්‍රසිද්ධ දේවධර්ම ශාස්ත්‍රඥයෙක්. එතුමන් කිව්වා මේක අවශ්‍යතාවයක් නැහැ. මොකද ඕක ප්‍රකාශ කළත් නැතත් ජනතාව පාප්පවංශිකේ බලය පිළිගන්නවා. එතුමන් ගරු කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් දෙද්දි මේක දේවධර්මතාවයක් වශයෙන් ප්‍රකාශ කිරීම අවශ්‍ය නැහැයි කියන අදහස අත වශයෙන්ම එතුමනුත් ප්‍රකාශ කළා. ඒතර මෙවැනි දෙකට බෙදිලා තිබුණේ. සමහරු පක්ෂව සහ සමහරු විරුද්ධව දෙකට බෙදලා තිබුණේ. එතකොට වැඩි දෙනෙක් මං කිව්වා වගේ වඩාම විරුද්ධ වුණේ මුලදිම පවත්වන කාලය නුසුයි කියන එක. නමුත් මේ පාපවංශික නොර්සුන්දුභාවය ප්‍රකාශ කිරීම අවශ්‍යයි. එතුමන් තමයි ප්‍රධානිය අර ප්‍රයිමසි කියන අදහසයි. ඒ වගේ නොර්සුන්දුභාවය කියන වඩාත්ම ඉස්මතු කරමින් දැක්වේ මං කිව්වා වගේ අර මැනින් රදුගුරුතුමන් වෙස්ට්මිනිස්ටර් වල මැනින් රදුගුරුතුමන් තමයි වැඩියම. ඒතර කියනවා මේක පවත්වන්න තියෙද්දිත් දැන් ඔබ දන්නවද මන් දන්නේ නැහැ මේකට අපේ ලංකාවේ නෝ රදුගුරුතුමෙක් ගිහින් තියෙනවා නේද? යාපනේ වුණ අපේ කොළඹ පදවියේ පස්සේ අග රදුගුරුන් බොන්චින් රදුගුරුතුමන් සහභාගී වෙලා තියෙනවා. මොකද එතුමන් පස්ස ජාතිකයෙක්. හැබැයි එයා පක්ෂ වුණාද විපක්ෂ වුණාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් එතුණුත් සහභාගී වුණා නේද? ඒතර ඒ වගේ මෙතෙන්දි පළමුවෙන් එදා යුරෝපයේ උන්න ඔක්කොම වගේ 698 දෙනෙක්ද 97 දෙනෙක්ද මේකට සහභාගී වෙන්න ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ අය අතරින් වැඩි දෙනෙක් මේකට පක්ෂපාතී වුණා. අර ඩුපෙන්ලුගේ නායකත්වයේ යටතේ මේක තබත්තන්න එපා මේක ඉදිරිපත් කරන්න එපා කියන අදහස නැවත නැවත කියන අයට උන්නේ 140ක් පමණයි. ඒතර ඒ ප්‍රමාණය අඩුයි. ඒතර මේක මුලදී සාකච්ඡා වුණේ අපි කිම් පටන් ගත්ත 1869 දෙසැම්බර් මාස 8 වෙනිදා. ඒකෙන් පස්සේ පළමුවෙන්ම සාකච්ඡා කළේ දෙවියන් වහන්සේ ගැන දේවත්වයේ ගැනයි එවැනි දෙවියන් වහන්සේ සැබෑ මැවුම් කරවද මේක තමයි පළමුවෙන් සාකච්ඡා කළේ. ඒතර ඒ කෙටුම්පත 1870 අප්‍රේල් මාසෙදී සම්මත වුණා. ඊළඟට තමයි මේ සභාව කියන්නේ මොකක්ද කියන එක සභාවේ ස්වභාවය එම්පස්සේ සුදෝත්පියතුමන් රදුගුරුරුන් පූජකවරුන්ගේ තිබෙන බලතල මොනවද කියන එක වෙනම සාකච්ඡා කිරීම තමයි දෙවෙනි කෙටුම්පතට තිබුණේ. ඒකට කියනවා කෙටුම්පත් ඔක්කොම 52ක් තිබුණයි කියලා සාකච්ඡා කරන මේ මන්ත්‍රණ සභාවේදී. ඒ දෙක අතරින් දැන් මේක තමයි දෙවෙනියට තිබුණ කෙටුම්පත. නමුත් මේකේ තිබිලා තිබෙනවා පරිච්ඡේද 10ක්. නමුත් ඒ පරිච්ඡේද 10න් එකකටවත්
පාප්පවංශයේ නොර්සින් සුළුභාවය කියන එක ඇතුළු වෙලා තිබිලා නැහැ. ඇත්තෝසෙම සුද්ධෝතම පාපතුමන්ට එවන්නක් අවශ්‍ය වෙලත් නැහැ තරම්ම. මොකද තමාගෙන තමා විසින්ම අනුමත කරව ගැනීම. ඒක අනිත් අයකින් එන දේ වෙනම ප්‍රශ්නයක්. නමුත් එවිනි දෙයක් නැතුව තියෙද්දි තමයි මේක ඇතුළත් කරලා තියෙන්නේ. ඒතර ඇතුළත් කළේ අර මැනින් කියන රජගුරුතුමන් බලපෑමක් කරලා තියෙනවා. ඉස්සෙල්ලා මේක සාකච්ඡා කරන්න ඕන කියලා. අනිත් අයත් වශයෙන් කිව්වේ අපි පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට යමු. ඉන්පස්සේ මේක සාකච්ඡා කළා හැකි. නමුත් ඒතොර දැනගෙන උන්නා මේ පර්ෂියන් ප්‍රංශ යුද්ධය අතමුල තියෙන ඕනම මොහොතක වෙන්න පුළුවන්. ඒතර ඒක වුණොත් මේ මන්ත්‍රසභාව නතර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මැනින් රජගුරුතුමන් කිව්වා මේක ඉක්මනට මේ පරිච්ඡේදයේ මේ පාපතුමන්ගේ නොර්සිභාවය සාකච්ඡා කරන්න ඕන කියලා. ඒ නිසා ඊතුරු දේවල් ඔක්කොම පැත්තකින් තියලා විරුද්ධතාවයේ මැද්ද තමයි මෙන්න සාකච්ඡා කරන්න පටන් ගත්තේ පාපවාසික නොර්සිභාවය ගැන. ඒතර වාද විවාද අද පාර්ලිමේන්තුවේ ඉන්න වගේ මෙන්න ඔක්කොම දෙපැත්තට පක්ෂෝසා විරුද්ධව බොහොම තද වාද විවාදයක් නැති වුණා. නැත් අවසානයේ මේකට ඡන්ද ගන්නකොට අර දැනගෙන උන්න දැන් වැඩි හරියක් ඉන්න එකට පක්ෂපාතී පිරිසයි ඩොපෙන්ලි රජගුරුතුමන් හිතුවා අපි උන්නොත් දැන් මේකට විරුද්ධව ඡන්ද දෙන්න වෙනවා. මොකද ප්‍රසිද්ධියම තම විරුද්ධත්වයේ පෑව. පාපතුන එතන උන්නා. ඒතර විරුද්ධ දුන්නොත් ඒ කියන්නේ සභාව බෙදීමක් වගේ. පාපවංශයට විරුද්ධව යamak වගේ. ඒ නිසා එතුමන් තීරණය කළා අනිත්‍යවත් මෙහෙව්වා ඡන්ද නොදී පිටව යන්න. ඒ විදිහට කියනවා එතුමන් සමග රජගුරුවරුන් 60 දෙනෙක් ඡන්දේ නොදා රෝමෙන් පිට වුණයි කියලා. ඒතොර ඡන්දේ දාන දවසේ උන්න අයගෙන් 533ක් තමයි ඉඳලා තියෙන්නේ. 533 අයගෙන් 531 දෙනෙක් පක්ෂව ඡන්ද දුන්නා. දෙන්නෙක් පමණයි විරුද්ධ වුණේ. පස්සේ ඒ දෙන්නත් අර පැත්තට හැරුණා. ඒ විදිහට තමයි මේක ස්ථිර කරගත්තේ පාපතුමන්ගේ නොර්සිභාවය ගැන. මේක පසුව තව ප්‍රශ්න මතුවෙනවා. මොකද අර ගියේ පිරිසෙන් රදගුරුවරු නැවතවරක් පක්ෂපාතී වුණා. මොකද සුද්දාසරින් ගත්ත තීරණයට ඔක්කොම පක්ෂපාතී වෙන්නට ඕන. නමුත් ජර්මනියේ විශාල පිරිසක් වුණා කතෝලික පිරිසක් එහෙම මේක පිළිනුගන්නේ. විශේෂයෙන්ම අර ලිබරල් වාදී අය. විප්ලවවාදී අලුත් ක්‍රමයක් බිහිවෙන්න බලාපොරොත්තු වුණා. ඒකට ඒක අපි පස්සේ කතා කරමු. නමුත් එවැනි ගැටුම් පසුව ඇති වුණා මේක තීරණයක් වශයෙන්. ඒතර අන්තිමට මේක තීරණය වුණේ පක්ෂ මං කිව්වා වගේ 1870 ජූලි මාසේ 18 වෙනිදා නේ ජූලි මාස 18 වෙනිදා. ඊට හරියටම පසුදා මෙන්න යුද්ධය ඇති වුණා. ප්‍රසියන් යුද්ධය ආරම්භ වුණා. මේක නිසා සාකච්ඡා කිරීම නතර කරන්න සිද්ධ වුණා. මන්ත්‍රණ සභාව අවසන් කරන්න සිද්ධ වුණා. ඒක නිසා ඇත්ත වශයෙන්ම මේ මන්ත්‍රණ සභාවේ බලාපොරොත්තු වුණේ රදු පාපවංශිකේ නොර්සිභාවය ගැන කතා කරන්න නෙමෙයි. ඒක එකක් පමණයි. ඒකත් පසුව එකතු වුණ දෙයක් පමණයි. නැත් ඊට වැඩිය තවත් බොහෝ දේවල් සාකච්ඡා කරන්න තිබුණා. නමුත් මේ එකක්වත් කරගැනීමේ අවස්ථාව ලැබුණේ නැහැ. අවසානයේ තීරණයක් වශයෙන් ගන්න සිදුනේ මේකයි. නිසා බොහෝ දෙනෙක් අද හිතන්නේ අපි බැරලාකාගේ හරි ප්‍රශ්නයක් එහෙම ඇහුවොත් පළවෙනි වතිකාන මන්ත්‍රසභාවේ ගත්ත ප්‍රධාන තීරණය මොකක්ද කියලා දෙන එකම පිළිතුර සුද්ධෝත් පාපවංශයේ නොර්සිභාවය ගැන ගත්ත තීරණය කියලා. ඉතින් මේක තමයි අත් වශයෙන්ම තීරණය කරගන්න පුළුවන් උනේ. ඒතර මේ විදිහටයි දැන් අපිට පේනවා පසුබිමක් තිබුණා මේකට විරුද්ධය වුණා පක්ෂය වුණා පාපවංශයේ ඒකට කැමති වුණා වුණත් ඒක ඊතරම් උනන්දුවක් දැක්වේ නැහැ. මොකද තමාගෙනම Taman ඉච්ච කර ගැනීමක් නිසා. නමුත් අනිත් අයගේ බලපෑම් මත විශේෂයෙන්ම ඒ ගැන කියපු රදගුරුන්ගේ බලපෑම් මත අපිට පේනවා මේදී ස්ථිර වුණා. ඒතර එදා ඉඳලා අපිට පේනවා සතවර්ෂයක් විතර යනතුරු ක්‍රමානුකූලව සභාව වඩාත් ඒකාධිපති වගේ වෙන්න නැත්තම් රෝම කියුරියා එකේ රෝම පාලන තත්ත්ව විසින් පාලන මේ සියලු දෙයට මග පෑදුනේ මේ ගත්ත තීරණය මතයි පාපවංශයේ නොර්සිභාවය. තව දුරටත් මන්ත්‍රණ අවශ්‍යතාවයක් නැහැ. පාපවංශයට සියල්ල තීරණය කළ හැකි කියන අදහස ඒ වගේම කියුරියා එක බලවත් වීම සියල්ල ආරම්භ වුණේ මේ තීරණය සමගයි. එතකොට ගරු ෂෙරොන් ඩයස්පියතුමනි පළමුවන වතිකාන මන්ත්‍රණ සභාවේ ඒ මූලික ඉගැන්වීම් කොහොමද අපි දේවධාර්මිකව විග්‍රහ කරගන්නේ සහ අවබෝධ කරගන්නේ? අපි පළවෙනි වතිකාන මන්ත්‍රණ සභාවේ ප්‍රධාන ලේඛනයන් ගැන කතා කරද්දී නැත්නම් තේමාවන් ගැන කතා කරද්දී අපිට ලේඛන දෙකක් හම්බ වෙනවා. එකක් තමයි they feel use කියන එක. ඒක අපි කතා කරනවා විශේෂයෙන්ම දේව අනාවරණය සම්බන්ධයෙන් නැත්නම් විශ්වාසයේ අනාවරණය සම්බන්ධයෙන් ලියවිච්ච සභා ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ තමයි they feel use කියලා කියන්නේ. එතකොට ඊට අමතරව අපි දකිනවා pastor eternus කියන ඊළඟ ලේඛනය. ඒක විශේෂයෙන්ම කතා කරන්නේ සභාව ගැන. අපි කතා කරන එක්ලේසියෝලොජි අපි හිතුවොත් එහෙම තමයි ඒකේ තියෙන යම් යම් කොටස් සම්බන්ධයෙන් තමයි සභාවේ දේවල් ගැන කතා කරන්නේ.
ඒතර අපි ගත්තොත් එහෙම දේෆීලියුස් නැත්නම් අපි කතා කරන මේ ඔය දේව විශ්වාස සදේව අනාවරණය ගැන කතා කරන මේ ලේඛනය ඒකේ අපි ගත්තාම මේකේ ඇත්තටම බැලුවොත් එහෙම මේක ඒ හැම පරිච්ඡේදයක්ම ලියවිලා තියෙන්නේ ඒ එදා තිබිච්ච පසුබිම තුළ තමයි ලියවිලා තියෙන්නේ. ඒතර ඒ කාලේ තිබිච්ච මතවාදයන්ට එරෙහිව සභාවේ ඉගැන්වීම් ඉදිරිපත් කිරීමක් තමයි නිල වශයෙන් ඒකෙදි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම ඒකේ පළවෙනි කොටසේ අපිට ඒගොල්ලන් හම්බෙන දේ තමයි ඒ ඇතිවිලා තිබිච්ච නව මතවාදයන් මොනවද කියලා. ලිබරල් වාදී මතවාදයන්. අපි ගත්තොත් එහෙම ලෞකිකවාදය වෙන්න පුළුවන්, සමාජවාදය වෙන්නට පුළුවන්, සර්වදේව වාදය වෙන්නට පුළුවන්. එතකොට අපි ඒ කාලේ ගත්තාම ධනවාදය වෙන්නට පුළුවන්. මේ වගේ අපි කතා කරනවා. ඒ වගේ ලෑස්තුවක් අපිට හම්බ වෙනවා මුළු කාලයේ තිබිච්ච නව ලිබරල් මතවාදයන් ගත්තාම. එතකොට මෙන්න මේ ලිබරල් මතවාදයන් කොහොමද සභාවේ ඉගැන්වීම් වලට බලපෑම් කළේ? අන්න ඒ හේතුව හින්දා එතකොට සභාව විසින් මේවා ප්‍රතික්ෂේප කිරීමක් කරනවා මුල් කොටසේදී. ප්‍රතික්ෂේප කරන්න හේතුව වෙන්නේ ඒ දේවල් ඇවිල්ලා කතා කරන සභාවේ ඉගැන්වීම් වලට බාධාවක් වෙන හින්දා. ඒක ප්‍රශ්නයක් ගැටලුවක්. ඒ නිසා මොකද අපි දකින දැන් ඒ වගේ මතවාදයන් හින්දා මොකක්ද වෙන්නේ? එක පැත්තකින් ඒ සභා ભેදයන් නැති වෙනවා. මොකද සභාව තුලත් ભેදයන් ඇති වෙනවා. මොකද එක එක මතවාදයන් ඔස්සේ ගමන් කිරීම හින්දා. අනිත් එක තමයි විශ්වාසය සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් ඇති වෙනවා. මොකද මේවා හරහා ඊට පස්සේ ඒගොල්ලන් ඉගැන්වීම් සම්බන්ධයෙන් ගත්තාම විශ්වාස සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ විශ්වාසයේ ඇතිවන අර්බුදයන්ගෙන් ඒ විශ්වාසයේ තියෙන ප්‍රශ්න ගැටලු වලට උත්තර දෙන්නට සහ ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තාම අපි අර කිව්ව විදිහේ සභාව දැන් මෙච්චර කල් අපි කතා යුද්ධ තිබුණානේ. යුද්ධ තිබුණා, ප්‍රශ්න තිබුණා, ගැටලු තිබුණා. දැන් ටික ටික දැන් මේවා නැති කරගන්න උත්සාහ කරද්දී ආපෞසරයක් මේවා හරහා තියෙන එකමුතුකම නැති වෙයි කියන ඒ බය හින්දා ඒ දේවල් හින්දා සභාවේ ඉගැන්වීම් ඉදිරිපත් කිරීමක් තමයි ඉස්ලාම අපි දකින්නේ. ඒක අපි දකිනවා විශේෂයෙන්ම ඊට පස්සේ ඊළඟ එක අපි ගත්තාම අපි දකිනවා ඒ කාලේ තිබිච්ච තව ප්‍රධාන දේවල් කීපයක් ගැන කතා කරනවා. එකක් තමයි අපි ගත්තොත් එහෙම මේ කිව්ව විදිහට දෙවියන් වහන්සේගේ මැවීම සම්බන්ධයෙන්. ඒතර මැවුම් කාර්යය ඒතර කොයි වගේ ඒතර සාමාන්‍යයෙන් කතා කරනවා නිදහස්ව තමයි මේ ලෝකය මැවීමක් කරන්න කියන දේ. ඒතර ඒත් එක්ක මිනිස්සු කතා කරනවා අර ලෞකික සහ අනිත් ආධ්‍යාත්මික දේ කොයි වගේද මැවීමකට ලක් වෙන්නේ කියලා කතා කරනවා. මොකද අපි දකිනවා මේ දේවල් අපි ගත්තොත් එහෙම මේ වෙවිලා මේ දා කාලේ තිබිච්ච දේවල් විතර නෙමෙයි. අපි මේ වගේම අදහස් අපි දකිනවා සභාවේ මුල් යුගයේ ඔය අපි ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන නොස්ටික් වාදීන්ගේ ඥානවාදී නොස්ටික් වාදීන්ගේ ඒ ගැන්වීම් ගත්තාම ඊට පස්සේ අපි ආගත්තොත් මැනිකියන් වාදී මතවාදයන් ගත්තාම ඒතර මේ තිබිච්ච මුල් කාලේ තිබිච්ච මතවාදයන් නැවත සැරයක් අපි දකින වෙනස් ස්වභාවයන්ගෙන් මේ කාලයේදී ඉස්මතු වීමක් දකිනවා. ඒතර ඒ කාලයේදී කොච්චර ඒක ප්‍රබලව බලපෑවද සභාවට. සභා ભેදයන් ඇති වුණා, විශ්වාසය අර්බුදයන් ඇති වුණා. ඒතර ඒ නිසා අපි දකිනවා ඒ වගේ හින්දා තමයි ආපහු සැරයක් මේකෙදී මේ වගේ අදහස් කතා කරන්නේ. නමුත් මේකෙදී ඇන්ටන් ග්වෙන්ත කියන අපි කතා කරන මතවාදියා ඔහු මේක විශේෂයෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔහුට අනුව විශේෂයෙන් ඔහු කතා කරන දෙයක් තමයි ඔය අපි කියන්නේ බුද්ධියට මූලිකත්වයක් දෙනවා. ඔහු ඉඳන් කියනවා ත්‍රිත්වය, ශුද්ධ ත්‍රිත්වය, ඒ වගේම මාංශගත වීම වගේ මේ වගේ ඉගැන්වීම් බුද්ධියෙන් අපිට තේරුම් ගන්නට සහ ඒ වගේම විද්‍යාත්මක ඔප්පු කරන්නට හැකියාව තියෙනවා කියලා කතා කරනවා. ඒතර මේ හරහා මොකද්ද වෙන්නේ? ඒතර අභිරහස් කියන දේවල් අපිට අපේ ඥාණයෙන් තේරුම් ගන්නට පුළුවන් කියන දේ තමයි ඒකෙන් කතා කරන්නේ. එතකොට ඒතර ඒ හරහා අපි දකිනවා සමහරවිට දැන් කතා කරන මේ ස්වභාවික අධිස්වභාවික කියලා දෙයක් එහෙම නැහැ. දෙකම එක හා සමානව අපිට තේරුම් ගන්නට පුළුවන් කියලා ඒ වගේ අදහස් තියෙනවා. ඒතර අපි දකිනවා මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි එතකොට සිද්ධ වෙන්නේ සභාවට මේ අවස්ථාවේදී මේ දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන ඔහුගේ කාර්ය ගැන මැවීම සම්බන්ධයෙන් ඔන්න සභාවේ ඉගැන්වීම ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට. අනිත් දේ තමයි බුද්ධිය හා අපි කතා කරනවා විශ්වාසය සම්බන්ධයෙන්.
මොකද අපි දන්නවා ෆීදේ ට්‍රාන්සිෂන් අපි දන්නවා පහු කාලිනවත් අපි දකිනවා දෙවනි ජුවන් පාල් පාපහාසේ ඔන්න වෙනම ලේඛනයක් ලියනවා මේ සම්බන්ධයෙන්. ඒක අපි දකිනවා. නමුත් මේක අපි දකිනවා විශේෂයෙන් අපි මේ කතා කරන කාලේදී ලොකු ප්‍රශ්නයක් වුණා මේ විශ්වාසය සහ බුද්ධිය නැත්නම් අපි කතා කරනවා රීසන් නේ. අපි කියන්නේ මොකද්ද කියන මේ හේතුව තර්කානුකූලව අපි ඒ දේවල් ඔප්පු කරන්න ගන්න උත්සාහයන් සම්බන්ධයෙන් නේ. ඒතර මේ වගේ අපි දකිනවා කියන්නේ මේ සමහර අය උත්සාහ කරනවා මේ හැම දෙයක්ම මේ බුද්ධියෙන් වටහා ගන්නට පුළුවන් කියන දේ අරගෙන යන්න. විද්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් කියලා ඉගැන්වීමක් අරගෙන එන්නට. ඒතර අපි දකිනවා ඒතර ඒ වගේ තිබිච්ච ස්වභාවයන් හින්දා ඊට පස්සේ සභාවේ ඉගැන්වීම සම්බන්ධයෙන් කතා කරනවා මේ වගේ බුද්ධිය නැත්තම් අපි කතා කරනවා මේ විශේෂයෙන්ම කතා කරනවා බුද්ධිය සහ අපි කතා කරනවා විශ්වාසය කියන දේවල් සම්බන්ධයෙන් කතා කරනවා. අනිත් එක තමයි මේකේ තව කතා කරන දෙයක් තමයි අනාවරණය ගැන. දේව අනාවරණය ගැන කතා කරනවා. මොකද එකක් තමයි දැන් අපි දන්නවා දේව අනාවරණය අවශ්‍ය නැහැ කියලා සමහර අය ඉඳන් කියනවනේ. තමයි බුද්ධියම පුළුවන් තමයි දේවල් තේරුම් ගන්නට. ඒ දෙවනහන්සේ අපිට නැවත අපිට දැනුම් දීමක් අවශ්‍ය වෙන්නේ නැත්නම් අනාවරණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන දේ. ඒතර මේ වගේ දේවල් හින්දා කතා කරනවා මේ විශ්වාසය සහ දේව අනාවරණය සම්බන්ධයෙන් සභාවේ ඉගැන්වීම ඉදිරිපත් කිරීමක් කරනවා මේ කාලයේදී මේ ලේඛනයේදී. ඊට අමතරව විශේෂයෙන්ම ප්‍රොටෙස්ටන්තවාදීන් විසින් කතා කළා සෝලා ෆීදේ විශ්වාසය විතරක් ඇති කියන දේනේ. නමුත් එතනින් එහාට ඔබට යන්නට ඕනෑ කියන දේ ඊට පස්සේ අපි කතා කරනවා කොයි වගේද කියලා. එතකොට අපි දකිනවා ඒ කියන්නේ ප්‍රොටෙස්ටන්තවාදී අයගේ මතවලටත් රෙහිව යම් ඉගැන්වීම් ඉදිරිපත් කිරීමක් දකිනවා මේ කාලයේ වෙද්දී. ඒතර මේ වගේ අපි දකිනවා විශේෂයෙන්ම පළවෙනි ලේඛනයේදී මූලික වශයෙන්ම කතා කරනවා මේ බුද්ධිය සහ විශ්වාසයේ දේව අනාවරණය දෙවනහන්සේගේ ස්වභාවයන් ගැන. ඒතර සභාවේ නිල ඉගැන්වීම් ඉදිරිපත් කරනවා. මේවා ඉදිරිපත් කරන්නේ මොකද? ඒ කාලේ පැවතිච්ච ඒ මතවාදයන්ට විරුද්ධව සහ ඒවා නිසා ඇතිවෙච්ච යම් ප්‍රශ්න ගැටලු හින්දා. ඒතර මේ වගේ මේ ලේඛනය ලියවෙද්දී අපි දකිනවා ඊට පස්සේ අනිත් එක තමයි පස්ටෝර් එටර්නුස් කියන ඒ සභාව පිළිබඳ ලියන ලේඛනය. ඒකේ තමයි අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම infallibility, papal infallibility ඊට පස්සේ කතා කරනවා primacy of papacy කියලා කතා කරනවා. ඒ කියන්නේ අපි කතා කරනවා පාප් වහන්සේගේ නොවරදින සුළු භාවය ගැන සහ ඒත් එක්කම පාප් වහන්සේගේ ප්‍රධානත්වය ප්‍රමුඛත්වය ගැන කතා කරනවා. එතකොට මෙන්න මේවා සම්බන්ධයෙන් කතා කරන විශේෂයෙන් මේ කාලේදී මේකට මූලික හේතුව තමයි අර ඊට ඉස්සෙල්ලා පැවතිච්ච ගලිකන් වාදය කියන ඒ මතවාදය. එතකොට ඒ ගලිකන් මතවාදය සහ සිලබස් අපි කතා කළේ. ඒතර අර මන්ත්‍රණ සභා පැවැත්වීම සම්බන්ධයෙන් ඊට පස්සේ අපි දාගෙන මේක හරහා තමයි කතා කරන්නේ පාප් වහන්සේ මන්ත්‍රණ සභාවලටත් වඩා ඉහළින් උන්වහන්සේගේ අධිකාරී බලය පවතිනවා කියලා නැවත කතා කරන්නේ. ඒතර මේ වගේ අපි දකිනවා කියන්නේ මේ කාලයේදී අර සභාවට එල්ල වෙච්ච නැත්නම් සභාවේ ඉගැන්වීම් වලට නැත්නම් සභාවේ තිබිච්ච සම්ප්‍රදායන්ට බලපාපු මතවාදයන්ට එරෙහිව නිල ඉගැන්වීම් ඉදිරිපත් කිරීමක් තමයි මේ ලේඛන හරහා සිද්ධ වෙලා තියෙන්නේ. දැන් පියතුම් මම දැනගන්න කැමති ඔයටම සමාන්තරව ඇත්තට ඔය වඩා අවුරුදු ගානකට පෙර සිදු වුණා සිද්ධියක්. ඒ තමයි නමවන පියුස් පාප්තුමා විසින්ම ප්‍රකාශ කරා මුළු ලෝකෙටම මරියතුමිය සම්බන්ධයෙන් වේද සත්‍යතාවයක්. මරියතුමියගේ නිර්මල පිළිසිඳීම සම්බන්ධයෙන් 1854 දී. දැන් ඔය ඉගැන්වීමත් පළමුවන මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම අතර සම්බන්ධයත් ඒ වගේම මොකක්ද ඇත්තට මේ මරියතුමියගේ පිළිසිඳීම ගැනීම කියන එකෙන් අදහස් කරේ සභාව නිර්වචනය කරේ කොහොමද පියතුමනි? මොකද බොහෝ අය ගාව ඒ ගැන තියෙනවා යම් වැරදි මතාන්තර. කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? එතන දේවධර්මයේ අංශය ගැන පියතුමන් කතා කළ නිසා ඒකටත් පිළිතුරු දීත්තේ මම හිතන්නේ වඩාත් හොඳයි ශරණ පියතුමන්. නැත් අපිට පේනවා මේකට පසුබිමක් තිබුණා නේද? සභාව ඇතුළතම වාදයක් තිබුණා ඇත්ත වශයෙන්ම දේව මාතාවන් නිර්මල පිරිසිඳීමක් සිදු වුණාද පාපිකෙන් තොරව පිරිසිඳ ගත්තද කියන එක. එතකොට මේකදී අපිට පේනවා ෆ්‍රැන්සිස්කානු නිකාය
මේක පිළිගත්තා. පසුව ජේසු නිකායත් මේ සඳහාම ක්‍රියා කළා. නමුත් එදා අපි දන්නවා මේ පැවිදි නිකායන් අතර පහ යම් ගැටුම් තිබුණා නේද? ගැටුම් තිබුණා. ඒතකොට දේව මාතාවන්ගේම නිකායක් කියලා කියන දේව මාතන් කැපුණ ඩොමිනිකානු නිකාය මේකට විරුද්ධ වුණා. නේද? එතුමන් කිව්වේ වුණා දේව මාතාණන් සිද්ධ වුන්නේ නැහැ කියලා. ඒතකොට මෙවැනි ගැටුමක් සභාවේ යම් ඒක පක්ෂ විපක්ෂය ඉඳද්දී පිළිගැනීම නමුත් සාමාන්‍ය ජනතාව ඇත්ත වශයෙන්ම මේක ගොඩක් දුරට පිළිගත්තා. ඒ වෙනද මැද්දේ තමයි මේ බර්නඩ් තුමියට දේව මාතාවන් දර්ශනය වෙන්නේ. එතකොට එතුමියට දර්ශනය වුණේ අපි දන්නවා එතුමිය ඒතර උගත් කෙනෙක් නෙමෙයි අසනීප වගේ උන්නත පොඩි තරුණියක්. ඒතර එයා කිසිම නොදන්න දෙයකුයි යට ප්‍රකාශ වුණේ. මේක තමයි මෙතන ආරම්භය ඇති වුණේ නේද? ඒතර ඉන්පස්සේ අවසාන නොයෙකුත් දේ පරිශ්‍රණ වලින් පස්සේ මේක සත්‍ය දැනගත්තට පස්සේ ඒක ධර්මතාවයක් වශයෙන් ප්‍රකාශ වුණා. මම මේ පසුබිමයි කිව්වේ මම හිතන්නේ දේව ධර්මීය අංශය ශරණ පිතුමා කතා කරන නිසා ශරණ පිතුමාම මම හිතන්නේ ඒකට වඩාත් හොඳින් පිළිතුරක් දෙයි කියලා. ඔහොත මම හිතන විදිහ දැන් මොකද අපි ගත්තොත් එහෙම දැන් මම කිව්වා දැන් මේ අර තිබිච්ච සමහර මුල් කාලේ තිබිච්ච වේද ભેද නැවත පැමිණීමක් සිද්ධ වෙනවා මේ හැම කාලයකම. අපි ගත්තොත් එහෙම ඔය නෙස්ටෝරියන් වාදය වගේ දේවල් ගත්තාම නේ. ඒතර ඒ වගේ දේවල් ගොඩක්ම මරිය වහන්සේ කියන්නේ මරියතුමියට බලපාපු දේවල්. දේවත්වයට ප්‍රතික්ෂේප කරපු දේවල්. ඒත් එක අපි ගත්තොත් එහෙම ඊට පස්සේ ඒ හරහා අපි ගත්තොත් එහෙම මම තව එකක් දැන් අපි කියන්නේ දේ මාතාවන් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අර ඇය මේ සාමාන්‍ය කාන්තාවක්, මනුෂ්‍ය කාන්තාවක් කියන ඒ අදහස එයා කතා කරනවා නේ. ඉතින් මේ වගේ අදහස් අනිවාර්යයෙන්ම මේ අර ඇතිවෙච්ච අලුතෙන් නව ලිබරල් මතවාදයන් එක්ක එක එක්කෙනා තමන් මේ වගේ මතවාදයන් අරගෙන යනවා. නිදහසේ නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒ අදහස් අරගෙන අපි කතා කරනවා historical Jesus and අපි කතා කරන්නේ මේ කියන්නේ resurrected Christ අපි කතා කරන්නේ. ඒතර මේ වගේ අපි කතා කරනවා. ඒතර මේ වගේ මේ දේමාතම සම්බන්ධයේත් මේ වගේ මතවාදයන් එක අලුත් මතයන් ඉදිරිපත් වෙනවා. ඒතර මේ දේවල් හින්දා තමයි විශේෂයෙන්ම ඔය වගේ ඉගැන්වීමක් සභාව නිල වශයෙන් ඉදිරිපත් කරන්න හේතු වෙන්නේ. නමුත් ඒකට පසුබිම හදා ගන්නවා ඒ ඇතිවෙච්ච අපි කතා කරනවා ලූර්දුවිහි ඇතිවෙච්ච දර්ශනය, දේමාතා දර්ශනය. ඊට පස්සේ එතනින් පස්සේ අපි කතා කරනවා අර පුදුම පදක්කම සම්බන්ධයෙන් ඒ කතා කරන ඒ දර්ශනයන් සහ මේ වගේ අපි දකිනවා ක්‍රමක්‍රමෙන් මේ දේවල් හරහා අර ධර්ම සිද්ධාන්තයේ දත ධර්මයේ දේවදාර්මික ඉගැන්වීමට ඒ දේවල් පාදක කරගෙන ඊට පස්සේ ඔන්න ඉදිරිපත් කරන ඔන්න දේමාතාවන්ම කියන මම ඇවිල්ලා නිර්මල පිළිසඳ ගත්ත තැනැත්තිය කියලා කියනවා නේ. ඒත් ඒ වගේ අපි දකිනවා කොහොමද ඒක හදාගන්න කියලා ඒ අවස්ථාවේදී නිල වශයෙන් ඒක ප්‍රකාශයටපත් කරන්න. නමුත් පියතුමා කිව්වා වගේ දැන් මේ කිසි දෙයක්ම බලපෑවේ නැහැ එදා හිටිය ජනතාවට. මොකද දේමාතාවන්ට තිබිච්ච ගරුත්වය සහ ඒ තිබිච්ච භක්තිය මං හිතන්නේ මේ ඕක හින්දා නැති වෙලා තිබුණේ නැහැ. ඒක එදා ඉඳන් මුල් කාලේ ඉඳන්ම දේමාතාවන්ට ඒ දිගින් දිගටම මේ භක්තිය තිබුණා. ඒ ලදියාව ගෞරවය තිබුණා. ඉතින් ඒකින්ද අපි දකින මේ වගේ අවස්ථාවකදී මේක හේතුවක් වුණා නැවතත් මේ වගේ ඉගැන්වීමක් ඇති කරලා ඒක නිල වශයෙන් මේක ප්‍රකාශපත් කරන්න ඒක ඇවිල්ලා අපි කතා කරන මේ නිල සත්‍යතාවයක් හැටියට ප්‍රකාශ කරන්නට. දැන් තව එකක් මම ඉස්සෙල්ලාම කියන්න මතකද අපි අර කිව්වා අර තුමාගේ ප්‍රමුඛතාවය. දැන් මේ පාප්තුමාගේ ප්‍රමුඛතාවය ගැන කතා කරද්දී මේක මේ එදා මේ හදිස්සියේ අපි මේ කතා කරද්දී ඒක එදා විතරක් අපි දකින දෙයක් නෙමෙයි. නමුත් අපි දකිනවා මේක සභාවේ මුල් කාලේ අපි රෝමේ ක්ලෙමන්ට්තුමා විසින් කොරින්ති සභාවට ලේඛනයක් ලියුවාම එතකොට රෝමේ ඉඳගෙන කොරින්ති සභාවට ලේඛනයක් ලියද්දී ඔතනදීමත් කතා කරනවා අපි පිළක් කලාවට ඒකේ පසුබිමත් එක්ක කොහොමද මේ රෝමීන් රදගුරුතුමා මේ කොරින්තියේ සභාවට මේ වගේ අවවාදානුශාසනා දීලා ඒකට කතා කරන්න කියලා. ඒතර ඒකෙදි අපි කතා කරනවා විශේෂයෙන්ම ඒ කියන්නේ මුල් කාලේ ඉඳන්ම මේ රෝමේ ඉන්න පාප්පහන්සේට අනිකුත් සභා සම්බන්ධයෙන් ගත්තාම ප්‍රමුඛතාවයක් අධිකාරී බලයක් පැවරිලා තිබුණා. ඒතර ඒක ඇවිල්ලා මේ ඊට පස්සේ මේ පළවෙනි වත්කාර මන්ත්‍ර සභාව පැවැත්වෙන්නට ඉස්සෙල්ලා ඇති වෙච්ච නැත්තම් ඒ කාලයේදී ඇති කරගත්ත දෙයක් විතරක් නෙමෙයි. ඉතින් අර වගේ පසුබිමක් තිබුණා. නමුත් මේ අවස්ථාවේ නිල වශයෙන් ඒක ප්‍රකාශයටපත් කරනවා පාප් වහන්සේගේ
එක පැත්තක ඉන්නවා දින සුළු භාවය සහ අනෙක් පැත්තෙන් ප්‍රමුඛතාවය ගැන කතා කරද්දී මම රිතුමී ගැන කීප දෙයට එකක් එකතු කරන්න කැමතියි. දැන් අපි කියමු දැන් වගේ සාමාන්‍ය ජනතාවට මේවා එකක්වත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මුල් කාලේ ඉඳලම සාමාන්‍ය ජනතාවට මරිතුමී ගැන විශාල භක්තියක් තිබුණා. ඒ නිසා වුන් හිතුවා කොහොමද මේ ක්‍රිස්තුන් වහන්සේට උපත දෙන පුද්ගලෙක් කොහොමද පව්කාරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මරිතුමී තුල පාපයක් තිබුණේ නැහැ කියන හැඟීම එදා සාමාන්‍ය ජනතාව තුල වගේම සමහර සභාපතිතුරුන් තුල සමහර සභාවේ ලොකු ඇතුළත් යම්කිසි හැඟීමක් තිබුණා දේව මාතාවන් සැබෑ ලෙසම මේ වගේ පාපෙන් තොරව පිළිසින් නැති කියන. ඊටත් වැඩි අපි කියමු තවත් එක දෙයක්. දැන් එතුමිය ස්වර්ගාරෝපණය කියන නේද? එතුමියගේ මරණ නෙගටිව් වීම කියන. ඒතර මේකත් එදා ඉඳලා මේ විශ්වාසයක් තිබුණා සාමාන්‍ය ජනතාව තුළ විතරක් නෙමෙයි සභා නායකයන් තුළ පවා නේ සභා දේවදරු ශාස්ත්‍රයන් තුළ පවා. එතකොට මේක මුල ඉඳලම උදාහරණයක් වශයෙන් දෙනවා නම් ලංකාවට පෘතුගීසීන් ආපුවාම දේවමාතාන්ට කැප කරන පළවෙනි පල්ලිය දේවස්ථානයේ යාපනයේ පරලෝක දේවමාතාවන්ගේ පරලෝක දේවමාතාවන්ට. ඒතකොට දේවමාතාවන් ආත්ම මේ නැවත නැගිට්ටයි කියන එක ශරීරෙ පිටින් නැගිටෙව්වා කියන ඒ එතුමියට තමයි පළවෙනි දේවස්ථානය පෘතුගීසින් කැප කළේ. ඒතර 1500 ගණන් වල. නමුත් මේක ධර්මතාවයක් වශයෙන් ප්‍රකාශ කළේ කවදද? 1950 12 වෙනි පියුස් පාප්තුමන් විසින්. ඒතර පේනවා අර ප්‍රකාශ කරලත් තවත් අර වගේ හැඟී පෘතුගීසි නේදී පල්ලිත් හදලා අපේ ලංකාවේ ඒතකොට ලංකාවේ දේවස්ථානයක් හැදෙන්න නම් ඊට ඉස්සෙල්ලා යුරෝපීය දේවස්ථාන තිබුණයි කියන ඒතර මේ කැප කරමු. ඒතර අවුරුදු 10කට කිට්ටු කාලයකට පස්සේ තමයි මේ මරිතුමී ධර්මතාවය ප්‍රකාශ කරන්නේ. ඒතර ඒකෙන් පේනවා අපි දන්නවා දෙනුබල පිරිසිඳීම ප්‍රකාශ කළේ 1854 ඉන් පස්සේ එතුමියගේ ස්වර්ගාරෝපණය ගැන ප්‍රකාශ කරන්නේ 1950. ඒතර අවුරුදු 96කට පස්සේ. ඒතර මේක නිතරම කරන දෙයක් නෙමෙයි නේද? ඒතර නව දේවමාතාවන් ඒකට තව එකතු කළ යුද්ධයක් දේවමාතාන් වෙනින් භක්තියක් විශ්වාසයක් තිබුණා. නත් මරියතුමිය ගැන තරම් අපි කියන්නේ මේ අධ්‍යයනය කිරීමක් විෂයක් වශයෙන් අධ්‍යයනය කිරීමක් ඊට පෙර තිබුණේ නැහැ. ඒතර අද අපි දන්නවා දේවධර්මීය අංශයේ තියෙනවා එකක් මේරියොලි නැත්තම් මරිය ධර්මයේ කියලා විෂයක්. ඒතර මේ මරිය ධර්මයේ කියන විෂය ක්‍රමානුකූලව ගොඩ නැගුණේ මේ මරිතුම්ගේ නිර්මල පිළිසිඳීම ප්‍රකාශ කළාට පස්සේ. වඩාත් එතුමිය ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තේ වඩාත් එතුමියන් සොයන්න ඒ අධ්‍යයන අංශයෙන් වැඩි දියුණුනේ මේ සිද්ධියෙන් පසුවයි. මම හිතන්නේ මේ කාරණාවන් ඊටාම වැදගත් නිවැරදිව තේරුම් ගැනීම. එතකොට දැන් ඒ පියතුමන්ලා දෙදෙනා සඳහන් කරපු මරියතුමියගේ උදාහරණයක් වශයෙන් ගත්තොත් නිර්මල පිළිසිඳ ගැනීම කියන ඒ වේද සත්‍යතාවෙන් අදහස් වෙන්නේ නැහැ මරියතුමියට ක්‍රිස්තුන් වහන්සේ අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. මරියතුමියගේ ඒ පිරිසිදු භාවයත් සිදු වුණේ ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒකෙනුත් කියවෙන්නේ ඇත්තට මරියතුමියට ක්‍රිස්තුන් වහන්සේව අවශ්‍යයි කියන එක. ඒ විශේෂ තත්වයක් උන්වහන්සේගේ වරප්‍රසාදයේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ විශේෂ අනුග්‍රහයේ ප්‍රතිඵලයක්. ඒ නිසා ඇත්තට ඒ තුලින් ක්‍රිස්තුන් වහන්සේට හිමි විය යුතු තැන නැති වෙන්නේ නැහැ. ඒ වගේම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මරියතුමියට ගැලවීම ලබන්න පුළුවන් ක්‍රිස්තුන් වහන්සේ නැතුව කියන එක. මරියතුමියගේ ගැලවුම් කරුවාණන් ක්‍රිස්තුන් වහන්සේ තමයි අපි හැමෝගෙම වගේ. හැබැයි එතුමිය උන්වහන්සේගේ මාතාව වෙන්න ඉන්න නිසා එතුමියට විශේෂ වරප්‍රසාදීය තත්වයක් ලබා දුන්නා. ඒකට හේතුව බොහොම සරල තර්කයකින් පැහැදිලි කරන්න පුළුවන්. අපිරිසිදු දෙයකින් පිරිසිදු දෙයක් පිහිවෙන්නේ නැහැ. අපිරිසිදු කෙනෙකුට පිරිසිදු පුද්ගලයෙකුට උපත දෙන්න බෑ. එතන ක්‍රිස්තුන් වහන්සේ නම් ලෝකේ ගැලවුම් කරුවාණන්. ඒ වගේම අපි දන්නවා ක්‍රිස්තුන් වහන්සේ තුල පාපයක් තිබුණේ නැහැ. උන්වහන්සේම කියනවා පාප විරහිත පුද්ගලයා. කිසිදු පාපයක් නොතිබුණුසේක. එහෙනම් උන්වහන්සේට උපත දෙන ඒ මාතාව තුලත් පාප විරහිත ශුද්ධ වූ තත්වයක් තියෙන්න ඕන. ඒක බොහොම සරල තර්කයකින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර ඒ තත්වෙට මරියතුමිය තමාවපත් කරගත්තා නෙවෙයි. එහෙම නැත්නම් මරියතුමිය ඉල්ලා සිටියා නෙවෙයි. දෙවියන් වහන්සේ එතුමියට විශේෂ
අවස්ථාවක් ලබා දුන්නා. මොකද දෙයයන් වහන්සේට කැමති දෙයක් කරන්න උන්වහන්සේට නිදහස තියෙනවා. එතන මරියතුමියව ඒ තත්වයට පත් කරා මේ මහා උපතට මාර්ගය සහ පසුබිම සකස් කර ගැනීම සඳහා. එතකොට දේවධාර්මිකව ඒ තුල බයිබලීය විරෝධී හෝ කිතුණු දහමේ මූලික සත්‍යතාවයන් වලට එරෙහිව යන කිසිදු අන්තර්ගතයක් නැහැ. ඇත්තට අර එතුමියගේ මේ නිර්මල පිළිසිඳ ගැනීම සඳහා ශක්තිමත්ම තර්කය ගෙනාවේ ෆ්‍රැන්සිස්කාන නිකායට අයිති ඩන් ස්කෝටස් කියන ඒ මහා දේවධර්ම ශාස්ත්‍රඥයා තමයි ওই ප්‍රශ්නය හරියට දේවධාර්මිකව විසඳුවේ. ඒකයි ඔය කාරණාවන් අපි ඓතිහාසිකව විග්‍රහ කරගත යුත්තේ නැත්නම් අපි එනවා වැරදි අවබෝධයන්ට. පුංචි බාධා කිරීමක් දැන් දේවමාතාවන්ට ජේසුස් වහන්සේ නැතුව ගැලවෙන්නට බෑ කියන කාරණාව ඉස්මතු කළා. කොයි වගේද සම්බන්ධය කියලා මට මතකයි. මම හිතනවා මේ අපි ජෙරුසලමට ගියාම එහෙ තියෙනවා Church of Dormitio කියලා. දේවමාතාවන් ස්වර්ගයට ඔසවා ගත්තා කියන තැන ගොඩනගලා තියෙන දේවස්ථානය. ඒ දේවමාතාවන්ගේ ප්‍රතිමාවක් තියෙනවා එතුමිය නිදාගෙන ඉන්න. එතන උඩ බිතුසිතුවමක් තියෙනවා. ඒක විශිෂ්ට එකක්. ඒත් එක මේක සාමාන්‍යයෙන් අපි දකින්නේ නැති එකක්. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් අපි දකින්නේ දේවමාතාව ජේසුව අර සුදු රෙද්දකින් ඔතාගෙන වඩාගෙන ඉන්න එකක්. නමුත් ඒකේ තියෙන්නේ මොකක්ද? ජේසු පුංචි දේවමෑණියෝ කෙනෙක්ව සුදු පාට රෙද්දකින් ඔතාගෙන ඉවරලා වඩාගෙන ඉන්නවා. ඉතින් එතනින් මම හිතනවා ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ මේ දේවාමම නැත්නම් මේ මරිය වහන්සේව ස්වර්ගයට ගෙන ගියේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ හින්දා තමයි ඇයට ඒ ස්වර්ගයට යන්නට වාසනාව ලැබුණේ කියන කාරණාව මම හිතන්නේ එතනින් අපිට කතා කරනවා. ඒකේ පසුබිම ගත්තාම ඒ චිත්‍රය තුල බොහොම සංකේතාකාරයෙන් ඒ දේවධාර්මික සත්‍යතාවය පිළිඹු වෙනවා, නිරූපණය වෙනවා ඊටාම ප්‍රබල ආකාරයෙන්. ඒක දැක්කම ඒ මහා විගන්වීමක්, මහා පණිවිඩයක් අපිට කාවදිනවා බොහොම ප්‍රබල ආකාරයෙන්. මම හිතන්නේ හොඳ කලාකාරයෙකුට කරන්න පුළුවන් ලොකු දෙයක් ඒකනේ. වචන 10කින් කියන දේ එක චිත්‍රයකින් ඔවුන්ට පුළුවන් sannivedanaya කරන්න. එතකොට මේ අදටත් අපට මේ ඉතා වැදගත් කරුණු කාරණාවන්, ඒ වගේම මේ වගේ දේවල් බොහොම ලේසි අපිට වැරදි විදිහට තේරුම් ගන්න. නැත්නම් වැරදි විදිහට අර්ථකථනය කර ගැනීමට. ඒ නිසා තමයි කතෝලික සභාව කාලෙන් කාලයට ඇවිල්ලා මන්ත්‍රණ සභාවන් මගින් යම්කිසි ඉගැන්වීමක් එක අන්තයකට යනවා නම්, එහෙම නැත්නම් වැරදි අර්ථකථනයකට ගොදුරු වෙනවා නම් එය නැවත අර්ථකථනය කරන්නේ. එය නැවත පහදා දෙන්නේ එහි ගැඹුරු අර්ථය විකෘති වුණොතින් අපි ජීවත් වෙන්නෙත් විකෘති ආකාරයෙන් නිසායි. ඒ නිසා අපි හැමෝටම මේ සභාවේ පැවතුණු ඒ ජගත් මන්ත්‍රණ සභාවන් වල ඉගැන්වීම් ඉතා වැදගත් අපගේ අධ්‍යාත්මික පෝෂණය සඳහා. තර අදටත් අපට මේ මහඟු මඟ පෙන්වීම මාර්ගෝපදේශනය ලබා දුන් ගරු ආචාර්ය ජයල බලගල්ල පියතුමාටත් ඒ වගේම ගරු ෂෙරොන් ඩයස් පියතුමාටත් අපි අව්‍යාජව ගැඹුරුම ස්තුතිවන්ත වෙනවා. එතුමන්ලට අපි ජේසු පිහිට ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. ඔබ හැමටත් ජේසු පිහිටයි.